නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදය දිව්‍යංගී දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ D9/6 බෝධිරාජාරාම මාවත කෝන්ගමුව මාවනැල්ල යන නිවසේ විසූ මීට වසර 5කට පෙර මිය පරලොව ගිය ඒ.ජී. ලුකුමැණිකේ මෑණියන්ට සහ මීට වසරකුත් මාස 8කට පෙර මිය පරලොව ගිය බී.ඩබ්ලිව්. ටයිටස් මෙන්ඩිස් පියාණන් ඇතුළු මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස විදෙස්ගතව සිටින බී.ඩබ්ලිව්. ශීලා මෙන්ඩිස් ලොකු දියණිය, ඒ වගේම බී.ඩබ්ලිව්. රත්නකාන්ති මැණිකේ දියණිය සහ අනිකුත් දූ දරුවන් සහ මොණපුරු මිනිපිරියන් ඒක රාශී වෙලා තමයි අද දවසේ උදාරමේ ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ. පින්වත්නි, සතුටු වෙන්න මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ක්‍රමක්‍රමයෙන් වියකිල යද්දී ජරාවෙන් ගිනිගන්න ජීවිතේ, ව්‍යාධියෙන් ගිනිගන්න ජීවිතේට, මරණයෙන් ගිනිගන්න ජීවිතේට මේක ගිනි අරගෙන අවසන් වෙලා යද්දී අපට ඉතුරු වෙන්නේ අපි මේ රැස් කරගන්න උදාර පින විතරයි. ඒ රැස් කරන උදාර පිනත් අපිව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන පිනක් කරගන්න පුළුවන් වුණොත් පින්වත්නි, ශ්‍රේෂ්ඨත්වයේ හිමිකරුවෙක් වෙන පිනක් නම්, ශ්‍රේෂ්ඨ දායාදයක හිමිකරුවෙක් වෙන්න කැමති නම්, සත්පුරුෂ දායාදයේ හිමිකරුවෙක් වෙන්න කැමති නම්, සියලු ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරවන එහි හිමිකරුවෙක් වෙන්න කැමති නම්, එවන් පිනක් තමයි පින්වත්නි මේ ධර්ම දානය කියලා කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ සර්වඥ නිතින් දැකලා දේශනා කළේ මේ දාන දෙකක් තියෙනවා, ආමිෂ දාන, ධර්ම දාන. අනුග්‍රහයන් දෙකක් තියෙනවා, ආමිෂයෙන් කරන අනුග්‍රහය, ධර්මයෙන් කරන අනුග්‍රහය. ඒ සියලු අනුග්‍රහයන් අතර අග්‍රයි ධර්මයෙන් කරන අනුග්‍රහය. ඒ සියලු දානයන් අතර අග්‍රයි ධර්ම දානය. ධර්ම දානය කුමද්ද? ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්න ඒ පින අනුග්‍රහ කරනවා පින්වත්නි. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස් කරවන්න ධර්ම දානමය පින උපකාර කරනවා. ඉතින් ඒ නිසායි සොඳුරු ධර්ම දානී වටිනාකම සිහි කරමින් සතුටු සිත් උපදවාගෙන පින්වත්නි, අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෝදානම් වෙන්නේ ඒ සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් පුරාවට පාරමී ගුණයන් පුරමින් මේ සසරේ සැරිසරාගෙන ඇවිල්ලා පින්වත්නි, එදා වජිරාසන භූමියේදී දසමරුන් පරදවමින් ඒ උදාර පාරමී බලයේ පිහිටා සම්බුදු බවට පත් වුණා. සියල්ල දන්නා සියල්ල දකිනා නිත උපදවා ගත්තා. ඒ සියල්ල දන්නා සියල්ල දකිනා නිතේ පිහිටා ශාස්ත්‍රුන් වහන්සේ විසරද ඥානයන්ගෙන් සුසැදී සිංහනාද කළා. ඉතින් පින්වත්නි, ඒ දසබල ඥාන ගැන තමයි අපි විශේෂයෙන්ම අපි කතා කරමින් හිටියේ මේ දිනවල.
එතකොට දසබල ඥාන අතරින් ශාස්ත්‍රුන් වහන්සේ තිබුණා කුමක්ද? අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. අනේක ස්වභාවයෙන් යුතු නානා ස්වභාවයෙන් යුතු මේ ලෝක ස්වභාවයන් ගැන තථාගතයන් වහන්සේ අවබෝධ කළා පින්වත්නි. එතකොට අපි මේ වෙනකොට මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කළේ පරම සත්‍ය. ඒ විවිධ ලෝක, නිරේ නම් වූ ලෝකය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය, තිරිසන් ලෝකය, මනුස්ස ලෝකය, ඒ වගේම පින්වත්නි දිව්‍ය ලෝක ගැන බුදුරජාණන් වහන්සේ ඔබට මතක ඇති පින්වත්නි ධම්සෙක් පැවතුම් සූත්‍රය දෙව් මිනිස් ලෝකයාට ප්‍රවර්තනය කළ අවසන් වෙද්දී බුම්මානං දේවානං සද්දං සුත්වා මේ භූමාඩු දෙවියෝ දහම් ගෝසා පැවැත්වුව කොහොමද? අප්පතිවත්තයන් සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් මේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවිත ලෝකේ කිසි කෙනෙකුට එදා තථාගතයන් වහන්සේ ඉසිපතන මිගදායේ ප්‍රවර්තනය කළ දහම් සක අනිත් පැත්තට ප්‍රවර්තනය කරන්න බෑ කියලා භූමාටු දෙවියන් දහම් ගෝසා පැවැත්තුවා. මේ භූමාටු දෙවියන්ගේ දහම් ගෝසාව අහලා චාතුරු මහරජික දෙවිවරු දහම් ගෝසා පැවැත්තුවා කියනවා. તો චාතුරු මහරජික දෙවියන්ගේ දහම් ගෝසාව අහලා තව්තිසා වැසි දෙවිවරු ගැන තව්තිසා වැසි දෙවිවරු දහම් ගෝසා පැවැත්තුවා කියනවා. ඒතර අද දින පින්වත්නි අපි විශේෂයෙන්ම කතා කරන්නේ අන්න මේ තව්තිසා ලෝකය පිළිබඳව විස්තර වෙන සුන්දර කරුණු ටිකක්. විශේෂයෙන්ම පින්වත්නි මේ තව්තිසා දිව්‍ය ලෝකය පිනින් විශාල බලවත් හැකියාවක් තියෙන අය තමයි, බලවත් වෙච්ච අය තමයි, කුසලයෙන් බලවත් වෙච්ච අය, හොඳට සිල් පිරු, ශ්‍රද්ධා සීල සුත්‍යාග ආදී ගුණධර්ම පිරු අය තමයි විශේෂයෙන්ම මේ තව්තිසා දෙවියන් අතර උපදින්නේ. චාතුරු මහරජිකෙත් එහෙමයි. නමුත් භූමාඩු දෙවියන්ට වඩා පිනින් බලවත් පින්වත් චාතුරු මහරජික දෙවිවරු භාගතුන් වහන්සේ අවබෝධ කළා ඒක. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ තියෙන පරම සත්‍යයක් විදිහට මේ චාතුරු මහරජික දෙවිවරුන්ට වඩා බලවත් පින්වත්නි තව්තිසා වැසි දෙවිවරු. එතකොට සාමාන්‍ය මට මතක හැටියට දේශනාවල තියෙනවා ශාස්ත්‍රුන් දේශනා කරන මේ චාතුරු මහරජිකේ ඉන්න සාමාන්‍ය දෙවිවරුන්ට වඩා සතරවරන් දෙවිවරු දානෙන් සීලෙන් බලවත් වෙන්න ඕන කියනවා. බුද්ධ ශාසනයක් කාලෙක නම් ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥා කියන සීක ධර්මයන්ගේ ඊට වඩා බලවත් චරිත වෙන්න ඕන. ඒතර මේ සතරවරන් රජදරුවන්ටත් වඩා පිනින් බලවත් අය තමයි තව්තිසා සාමාන්‍ය දෙවිවරු කියලා කියන්නේ. සාමාන්‍ය දෙවිවරු කියලා කියන්නේ. දැන් කල්පනා කරලා බලන්න ලංකාව වගේ පුංචි රටක ඉන්න රජෙකුටත් වඩා සමහර මෙන පිට රටවල් වල ඉන්න සාමාන්‍ය මිනිස්සු ඉන්නවා, බලයෙන් ධනයෙන් බලවත් මිනිස්සු ඉන්නවා පින්වත්. ඒ වගේ තමයි. සාමාන්‍ය මිනිස්සුන්ටත් වඩා. එතකොට මේ චාතුරු මහරජික දෙවියන්ට වඩා බලවත් එතකොට තව්තිසා දෙවිවරු. ඒතර තව්තිසාවේ ඉන්න ඒ දිව්‍ය ලෝකෙම තමන්ගේ අතට ගත්තු කෙනා තමයි පින්වත්නි පිනෙන්. ඒක පින විසින් මේ සිදු වෙන්නේ, ඒක බලෙන් ග්‍රහණය කර ගැනීමක් නෙමෙයි. ඒ තමයි සක් දෙවිඳු පින්වත්නි. සක් දෙවිඳු. එතකොට අපි තව්තිසා දිව්‍ය ලෝකේ යම් සොඳුරු විස්තරත් සක් දෙවිඳු පිළිබඳ විස්තර වුණු කාරණා පිළිබඳ තමයි අපි ටිකක් කතා කරන්න කල්පනා කළේ ලෝකය පිළිබඳව.
ඉතින් මේ පිළිබඳව සක්ක සංයුත්තේ කියලා පින්වත්නි සක්දෙවිඳු ගැන විස්තර වුණු විශාල දේශනා ගොන්නක් තියෙන සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේගේ. අතට මේ පිළිබඳව මම කල්පනා කළා ඔබට ටිකක් කරුණු කියලා දෙන්න ඕන කියලා. දවසක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ කාලෙදී මේ මහාලි සත්තවත පද කියන සූත්‍රයේ තියෙන පින්වත්නි ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වනේ කූටාගාර ශාලාවේ වැඩ සිටියේ. එදා පින්වත්නි මහාලි කියන ලිච්ඡවි වංශිකයා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ පැත්තකින් වාඩි වෙලා මහාලි ලිච්ඡවි වංශකේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ සක්‍ර දෙවියන්ව දැකලා තියෙනවද? කවුද? සක්‍ර දෙවියන්ව දැකලා තියෙනවද? ඕපින්වත් මහලි මම සක්‍ර දෙවියන් දැකලා තියෙනවා කිව්වා. ස්වාමීනි නම් ඔය පුද්ගලයා සක්‍රිය වගේ වෙන කෙනෙක් වෙන්නේ නැති සමහර විට. ස්වාමීනි සක්‍ර දෙවියන් දකින්න එක අමාරු දෙයක් නේ. බුදුරජාණන් දේශනා කළ මහලි මම සක්‍ර දෙවියන් දන්නවා. සක්‍රියා බවට පත් කරන දේවලුත් මන් දන්නවා. යම් දෙයක් සමාදන් වුණාම සක්‍රියාට සක්‍ර පදවි ලැබෙනව නම් ඒ දේ ගැනත් මන් දන්නවා කිව්වා. භාග්‍යතුන් වහන්සේ පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් තියෙනවා පින්වත්. තව්තිසාව ගැන දන්නවා. තව්තිසාවට දෙවිලොවට අධිපති සක්දෙවිඳු ගැන දන්නවා. ඒ ලෝකෙට යන්න හේතුව දන්නවා. සියල්ල දන්නවා පින්වත්නි. පින්වත් මහාලිය සක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ලෝකෙ ඉන්නකොට ඔහුගේ නම මග. බලන්න ඉස්සර සිදුවීමක් කියන්නේ මේ. ඒ නිසායි සක්‍ර දෙවියන්ට මගවා කියන නම තියෙන්නේ. ඒතර සක්‍ර දෙවියන්ට පාවිච්චි කරන තවත් නමක් තමයි පින්වත්නි මගවා. කුමක් නිසාද? ඊට පෙර ජීවිතයක මනුස්ස ලෝකෙ ඉන්න කාලේ නම තමයි මග. මග නමින් තරුණ මේ කෙනෙක් විදිහට ඉපදිලා පින්වත්නි හරි ආශ්චර්යයි. බොහෝ පින්දහම් රැස් කරගෙන බොහෝ කුසල් වඩාගෙන තව්තිසා දෙවියන් අතරට ආවා. පින්වත් මහාලිය සක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගත කරනකොට හැම තැනදීම මුලින්ම දන් දෙන්නේ ඔහු. කවුද? සක්‍ර දෙවියෝ තමයි කියන. හරි පුදුමයි. ඒ ප්‍රදේශය ගත්තොත් එහෙම දානයක් වුණොත් ඒක මුල්ම සංවිධානය කරන මුල්ම කෙනා බවට පත් වෙනවා කියන යන තැන කවුද? සක්දෙවිඳු. ඒ නිසා නම වැටුණා කියන මුලින්ම දන් දෙන නිසා පූර්ව දන් දෙන නිසා පුරින්දද කියලා. පුරින්දද. පින්වත් මහලිය සක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතය ගත කරනකොට පිළිවෙලකට සකස් කරලා දන් දුන්නේ. පිළිවෙලකට සකස් කරලා දන් දුන්නේ. ඒ නිසා එහුට සක්‍රයා කියන්නේ. පින්වත් මහලිය සක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතය ගත කරනකොට වාසස්ථාන දන් දුන්නා. ඒ නිසා එහුට වාසව කියලා කියන්නේ. වාසස්ථාන දන් දීලා තියෙනවා. ඒ නිසා වාසව කියන ශ්‍රී නාමය වැටලා තියෙනවා. ඊතර පින්වත් මේ වාසව කියන ශ්‍රී නාමය වැටෙන කොච්චර වාසස්ථාන දීලාද? පුරින්දද කියලා නම් වැටෙන කොච්චර හැම අවස්ථාවකදීම පූර්ව දන් දෙන්න කැප වෙනවද? ඒ වගේම දේශනා කරනවා දන් දෙනකොට හරි පුදුමයි පින්වත්නි මනුස්ස ලෝකෙට පුදුම විදිහට සකස් කරන්න කල්පනා කරනවා කියන සක්දෙවිඳු. අනිත් අයට පහසු විදියට සුවේලන විදියට සෑහෙන කල්පනා කර ප්‍රණීත විදියට මේව කල්පනා කර නිරන්තරයෙන් දන් දීපු නිසා සක්‍ර කියන නම වැටෙනවා කියන. පුරින්දද කියලා නමක් තියෙනවා, මග කියලා නමක් තියෙනවා, වාසව කියලා නමක් තියෙනවා, සක්‍ර කියලා නමක් තියෙනවා. පින්වත් මහලිය සක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතය ගත කරනකොට වාසස්ථාන දන් දුන්න ඔහු වාසව කියලා කියන පින්වත් මහලි සක්‍ර දෙවියන්ට එක මොහොතකින් එක ක්ෂණය තුළ
කරුණු 1000කට අවධානය යොමු කරන්න පුළුවන්. කරුණු 1000කට. ඒ නිසා සක්දේවිඳුන නම් වැටුණා සහස්ස නෙත්ත කියලා. කොහොමද නම් වැටුනේ? සහස්ස නෙත්ත කියන ශ්‍රී නාම වැටුණා කියන. මහාලි සක්දෙවියන්ට බිරිඳ හැටියට ඉන්නේ සුජා කියන අසුර කන්‍යාව. ඒත් අසුර කන්‍යාවක් තමයි විවාහ කරගෙන හිටියේ පින්වත්නි. ඒ නිසායි සුජම්පති කියන නම වැටුනේ කියන. මහාලි ඔය සක්‍ර දෙවියන් තමයි තව්තිසා දෙවියන් අතර සැප සම්පත් වලිනුත් අධිපතිභාවයෙන්ුත් යුක්තව රජ කරන්නේ කියන. කොමකින්ද? සැප සම්පත් වලින් අධිපති භවෙන් අග්‍ර බවට පත් වෙලා ඉන්නේ කවුද? සක්දේවිඳු. තව්තිසාව. තව්තිසාවට චාතුරු මහරජකීයට සම්පූර්ණ මහා පුණ්‍ය බලයෙන් ආඩ්‍ය වෙලා ඒ වාසස්ථාන දන් දීලා මුලින්ම දන් දීලා මේ විදියට පුරුදු කළා මහා පුණ්‍ය බලයෙන් තේජමාන වෙලා හිටිය පින්වත්. ඒ නිසා මොකද අධිපති භවෙන් අග්‍රයි. ඒ නිසා නම වැටුණා කොහමද? දේවා නමින්ද කියලා. දේවා නමින්ද. පුදුම ලෝකයක් පින්වත්. එතකොට මේ තව්තිසාව. බලන්නේ ඇස කන නාසය දිවකය මනසෙන් හටගත්තු ඒ ලෝකය. පින්වත් මහාලි සක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගෙවනකොට උතුම් වෘත 7ක් සමාදන් වෙලා හිටියා. ඒ වෘත සමාදන් වෙලා හිටපු නිසා සක්‍ර දෙවියන්ට සක්‍ර පදවිය ලැබුණේ. මොකද්ද වෘත 7? මන් දිවි තිබෙන තුරාවට මව්පියන්ට සලකන කෙනෙක් වෙනවා. අන නිරන්තරයෙන් ඒතර උත්සාහ කළා කුමක් කරන්නද පින්වත්නි? මව්පියන්ට සලකන්න උත්සාහ කළා නිරන්තරයෙන්. මන් දිවි තිබෙන තුරාවට මිහිරි වචන කතා කරන කෙනෙක් වෙනවා. ඒතර හැමතිස්සෙම උත්සාහ කළා මිහිරි වචන කතා කරන්න. මන් දිවි තිබෙන තුරාවට කේලම් නොකියන කෙනෙක් වෙනවා. ඒතර නිරන්තරයෙන් එතකොට කේලම් නොකිය ඉන්න උත්සාහ කළා. දැන් බලන්න මව්පියන්ට උපස්ථාන කරන කෙනෙක් වුණා. මිහිරි වචන කතා කරන කෙනෙක් වුණා. කේලම් කිව්වේ නැහැ. කිසි කෙනෙක් කොටවන වචන කිව්වේ නැහැ. මුලා කරන වචන රවට්ටන වචන කිව්වේ නැහැ. ජීවිත කාලෙම හදවතින් අවංකව තමන්ගේ දෙමව්පියන්ට උපස්ථාන කර වාසය කළා. මන් දිවි තිබෙන තුරාවට ගිහි ගෙදර වාසය කරන්නේ මසුරු මල දුරු කළ සිතින් කියනවා. කොයි වෙලාවෙත් ගෙදර ඉඳලා තියෙන පින්වත්නි ඕන දෙයක් අතහරින්න ඉතින්. දන් දෙන්න බලාගෙන ඉඳලා තියෙන. දන් දෙන්න හිතාගෙනම දෑත් සෝදගෙන ඉඳලා තියෙනවා. දන් දීමට කැමති කියනවා අනුන් විසින් යමක් ඉල්ලගෙන ඉන්න තමන් ළඟට එනවට කැමති කෙනෙක් වෙනවා කියනවා. මන් දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කතා කරන කෙනෙක් වුණා කියනවා. ඒ වගේ මන් දිවි තිබෙන තුරාවට ක්‍රෝධ කළේ නෑ කියන පින්වත්. ජීවිත කාලය පුරාට මොකදනේ ක්‍රෝධ කළේ නෑ කියන. ක්‍රෝධයක් ඇති වුණොත් මොකද කරේ? ඉක්මනින්ම දුරු කරනවා කියනවා. ක්‍රෝධයක් ඇති වුණොත් ඉක්මනින්ම දුරු කරනවා කියනවා. පින්වත් මහාලි සක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතය ගත කරද්දී සමාදම් වෙලා හිටිය ඔන්න ඔය වෘත 7යි කියනවා. ඔය වෘත 7 සමාදම් වෙලා හිටපු නිසා තමයි සක්‍ර දෙවියන්ට සක්‍ර පදවිය ලැබුණේ. ගාතාවක් කියන මව්පියන්ට සලකනව නම් ඒ වගේම කුල දෙටුවන් පුදනව නම් මිහිරි වචන ප්‍රිය වූ වචන කතා කරනව නම් කේලම් කියන්නේ නැත්නම් මසුරු මල දුරු කරනව නම් සත්‍ය වචන කතා කරනව නම් ක්‍රෝධය පාලනය කරනවා නම් ඔහුට තමයි සත්පුරුෂයා කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් දේශනා කළා. හරි ආශ්චර්යයි පින්වත්නි පොඩ්ඩක් බලන්න. එතකොට මව්පියන්ට සලකන කුල දෙටුවන් පුදන මිහිරි වචන ප්‍රිය වචන කතා කරන කේලම් කියන්නේ බිඳවන වචන කියන්නේ මසුරු මල දුරු කළ සිතින් ඉන්නේ. සත්‍ය වචන යුක්තයි.
ක්‍රෝධය පාලනය කරලා ඉන්නේ. ක්‍රෝධය පින්වත්නි පාලනය කරනවා නම් හරි ආශ්චර්යයි ඔහු සත්පුරුෂයෙක්. මේ දුර්ලභ ගුණධර්ම පින්වත්නි. ඒතර බලන්න මේ මග කියන තරුණයෙක් විදිහට ඉන්න කාලේ මේ ගෘහ ජීවිතේ වාසය කරමින් රැස් කරගත් උදාාර පිනක්. බාහිර මේ ගෘහ ගෙදර වසන කෙනෙකුට රැස් කරන්න පුළුවන් සුන්දර පිනක්. දිව්‍යයන්ගේ දිව්‍යත්වය ඉක්මවා යන සුන්දර පිනක්. ගෘහ ගෙදර වසන කෙනෙක් රැස් කරන උදාාර සුන්දර පිනක්. පින්වත්නි හරි ආශ්චර්යයි. මෙන්න මේ විදිහට මේ සක්දෙවිඳු ගෘහ ජීවිතය ගත කරන කාලේ මව්පියන්ට හොඳට උපස්ථාන කරමින් ක්‍රෝධ නැති, තරහාවත් ඉක්මනින් දුරු කරන, මස්සුරු මල නැති, බොරු කියන්නේ නැති, කේලම් කියන්නේ නැති, බොහෝම මිහිරි වචන කතා කරමින් සුවසේ ජීවිතය ගත කළා. තව්තිසා දෙවියන් අතර දෙදෙව්ලොවට අධිපති වෙලා මහා පුණ්‍ය බලයෙන් අග්‍ර වෙලා ඉපදලා ඉන්නවා පින්වත්නි. මේ මහා ගුණයන්ගෙන් පිරුණු චරිත පින්වත්නි හරි ආශ්චර්යයි. හරි ආශ්චර්යයි පින්වත් මහන්නේ මේක ඉස්සර සිදුවෙච්ච දෙයක් කියනවා. සක්‍රදේවේන්ද්‍රයා මාතලී රතාචාර්ය ඇමතුවා. ඒ මිත්‍රය දහසක් රෝධ ඇති ආජානී අසුන් යෙදු රතේ සූදානම් කරන්න කිව්වා. එතන මේ සක්දෙවිඳුන්ට පින්වත්නි මේ වගේ ආජානී අසුන් යෙදු මේ රෝධ 1000ක් තියෙන. කොච්චර දිගෑද්ද පින්වත්නි වාහනේ එතකොට. දිව්‍යමය වාහනයක් මැවිලා තියෙන පිනට. එතකොට ඒ වගේම පිනට පහළ වෙලා තියෙන මාතලී කියලා ඒ රතය පදවන කෙනෙක් ලැබිලා තියෙනවා. අපි යම් යහපත් යම් මේ බිම් දකින්න යමු කියලා කිව්වා. ඉතින් එතකොට මේ මාතලී රතාචාර්ය එසේ ඔබට යහපත වේවා කියලා සක්‍ර දෙවියන්ට උත්තර දීලා ඊට පස්සේ රෝධ 1000කින් යුතු ආජානී අසුන් යුදු රතේ පිළියෙල කළා පින්වත්නි. පිළියෙල කළ සක්‍ර දෙවියන්ට දැනුම් දුන්නා. නිදුකා නිරෝධ 1000කින් යුතු මේ ආජානී අසුන් යුදු රතේ පිළියෙල කළා කිව්වා. ගමන්ට දැන් කල් දැනගත මැනවා කිව්වා. පින්වත් මහණි සක්‍ර දේවේන්ද්‍රයට පින්වත්නි ඒ වගේම තමයි වෛජයන්ත ප්‍රාසාදය කියලා ප්‍රාසාදයක් තියෙන පින්වත්නි මෙවිලා. මේ පිළිබඳ සුන්දර විස්තරයක් තියෙන මජ්ක්‍ධිම නිකායේ චූල සීහනාද සූත්‍රය. අපිට ඉස්සරහට පුළුවන් වුණ පින්වත්නි අපි කතා කරමු. එතකොට හරි ආශ්චර්යයි. දැන් වෛජයන්ත ප්‍රාසාදයෙන් බහිද්දී දෙයත් එකතු කරලා හැම දිශාවටම নমස්කාර කරනවා කියන පින්වත්නි. බලන්න මේ සක්දෙවිඳුගේ තියෙන උදාර ගුණය. එතකොට පින්වත් මහණනි මාතලී රතාචාර්ය සක්දෙවිඳුට ගාථාවකින් පවසන කුමක්ද? වේදය හදාරන පෘථුවිවාසී සියලු දෙනාත් රජවරුත් සතරවරන් දෙවියොත් සැප සම්පත් ඇති තව්තිසා දෙවියොත් ඔබ වඳිනවා. එතකොට බලන්න පෘථුවිවාසී සියලු දෙනා රජවරු සතරවරන් දෙවිවරුත් ඔබට වඳිනවා කියනවා. එහෙම වැඳුම් ලබන ඔබ සක්දෙවිඳුනි ඔබ යම් කෙනෙකුට වඳිනවද කියලා ඒ දෙවිය කවුද කියලා ඇහුවා. සියලු දෙනාගෙන් වැඳුම් ලබන ඔබත් කෙනෙකුට වඳිනවා කවුද ඒ දෙවියා? කියනවා ත්‍රිවේදය හදාරන පෘථුවිවාසී සියලු දෙනා මට වඳිනවා තමයි. රජවරුත් මට වඳිනවා තමයි. සතරවරන් දෙවිවරුත් මට වඳිනවා තමයි. යසස් ඇති තව්තිසා දෙවියොත් මට වඳිනවා තමයි. මම වඳින්නේ සිල්වත් වූ බොහෝ කලක් සමාධිමත් සිත් ඇති උතුම් බ්‍රහ්මචාරී ජීවිත ගත කරන මනාකොට පැවිදි ජීවිත කියන උතුමන්ටයි කියන සක්දෙවිඳුන්ගෙන් පවා පැදුම් මේ වැඳුම් ලබන ක්‍රමයේ පින්වත්නි කොහොමද? පැවිදි බව, උතුම් පැවිදි බව. සීලාදී ගුණධර්ම පුරුදු කරන, පිරිසිදු සිල් රකින්න, හිත දැහැන් ගත කරගෙන ඉන්න, වක්‍ර ගති නැති ඒ උදාර පැවිදි ජීවිතයට සක්දෙවිඳුත් පින්වත්නි নমස්කාර කරනවා.
නමස්කාර කරනවා. බාන්තුන් මේ සක්දෙවුන්ගේ බැල්ම ලබන ක්‍රමය මේක තමයි. මාතලී ඒ වගේම තිසරණේ පිහිටලා උපාසක බවට පත්වුණු ගිහිගෙයි වසන සිල්වත් පින්දහම් කරන ධාර්මිකව අමුදරුවන් පෝෂණය කරන ගිහි ශ්‍රාවකයන් ඉන්නවා. ඒ උදවියට මම වදිනවා කියන. ඒ උදවියටත් මම වදිනවා කියන. මෙන්න බලන්න තිරුවන් සරණේ පිහිටන්නේ ආශ්චර්යය. සිල්වත් විනයකේ තියෙන ආශ්චර්යය. පින්දහම් කරන එකේ තියෙන ආශ්චර්යය. මාතලේ කියනවා පින්වත් සක්දිවිඳුනි, ඔබේ යම් කෙනෙකුට වන්දනා කරනවා නම් ඇත්තෙන් ඔවුන් ලෝකේ ශ්‍රේෂ්ඨ තමයි. සක්දිවිඳුනි, ඔබ වඳින උතුමන්ට මමත් වන්දනා කරනවා. එදා ඉඳලා මොකද උනේ? මාතලිත් ඒ වගේ උතුමන්ට වන්දනා කරන්න පටන් ගත්තා. තිරුවන් සරණක තියෙන ආශ්චර්ය පින්වත්නි. අවංකව තිරුවන් සරණ පිහිටියොත් සක්දිවිඳුගෙනුත් වැඳුම්, දෙවිවරුන්ගෙනුත් වැඳුම්, දේව බැල්ම ලැබෙනවා. මෙන්න දේව බැල්ම ලබන ක්‍රම පින්වත්නි. තමන් ගුණවත් වෙන්න ඕන. පින්ද පින් පුරන්ට ඕන. උතුම් සිල්පද රකින්න ඕන. රකිමින් දෙවිවරුන්ට පින් දෙන්න ඕන. දේව බැල්ම ලබන්නේ මෙහෙමයි පින්වත්නි. නැතු වෙන වෙන ක්‍රම වලට නෙවෙයි දේව උපකාර ලගන්නේ මේ ක්‍රමයට. ඔය පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා මේ විදියට ගුණවත් සංඝයාට දම්පැන් පුදමින් දෙවිවරුන්ට පින් දෙනවා නම් හරියට එක දරුවෙක්කින් අම්ම දරුව බලාගන්නේ යම්සේද දෙවිවරු විසින් ඔහු බලා ගන්නවා කියන ආරක්ෂා කරනවා කියන. සංගායනා කළ රහතන් වහන්සේලා ලස්සන ගාථාවක් දේශනා කරන දෙවියන්ගේ රජු සුජාවගේ ස්වාමියා වූ මගනම් වූ සක්දෙව් රජ මේ ගාථාව කිව්වට පස්සේ හැම දිසාවටම වන්දනා කළා රථයට නැග්ගා කියනවා කවුද? මාතලිත්. ඊළඟ පින්වත් මේ ဒုတိ ය සක්ක නමස්කාර කියන සූත්‍රයේ තියෙනවා පින්වත් මහන්නේ මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. තව දවසක් වන්න. සක්‍රදෙවිය මාතලී රතාචාර්ය අමතල කියන මේ මිත්‍රයේ මාතලී මේ දහසක් රෝද ඇති ආජානී අසු යෙදු රතේ සූදානම් කරන්න. යහපත් උයම් බිමන් දකින්න මං කැමතියි. ඒතර පින්වත් මහණි මාතලී රතාචාර්ය එසේය ඔබට යහපතක් වේවා කියලා සක්‍ර දෙවියන්ට උත්තර දුන්නා කියනවා. ඊට පස්සේ රෝද 1000කින් යුතු ආජානී අසුන් යුතු රථය පිළියෙල කළා කියනවා. ශ්‍රක්ක දේවේන්ද්‍රයට දැනුම් දුන්න කෙනෙක් නිදුකානි රෝද 1000කින් යුතු ආජානී අසුන් යුතු රථය පිළියෙල කළා. ගමනට දැන් කල් දැනගතු මැනව. පින්වත් මහණි සක්‍ර දේවේන්ද්‍රයා වෛජයන්තනන් දිව්‍ය ප්‍රාසාදයෙන් බහිද්දී ආයෙත් දෙයත් එකතු කළා හැම දිසාවටම නමස්කාර කරනවා කියනවා. මාත්‍රි රතාචාර්ය සක්දිවිඳුට ගාථාවෙන් කියන සක්දිවිඳුනි දිවියොත් ඔබට වඳිනවා. මිනිස්සුත් ඔබට වඳිනවා. ඉතින් සක්දිවිඳුනි ඔබ මේ වඳින්නේ කවර දෙවි කෙනෙකුටද? සක්දිවිඳු කියනවා පින්වත් මාතලී මේ දෙවියන් සහිත ලෝකේ යන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටීද? අලාමක නම් ඇති ශාස්ත්‍රුන් වහන්සේටයි මම මේ වඳින්නේ. මොන ඊදා වඳලා තියෙන කාටද? භාග්‍යතුන් වහන්සේට. වෛජයන්ත ප්‍රාසාදයෙන් බහිද්දිම වඳිනවා. බලන්න අපි කොච්චර සුන්දර පුරුද්දක්ද කියලා බලන්න පින්වත්නි. අපි ඕනම කටයුත්තකදී බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා හිතනවනම් ගෙයින් එළියට බහිද්දි භාග්‍යතුන් වහන්සේට නමස්කාර වේවා කියලා හිතනවනම් නමෝ බුද්ධාය කියලා හිතන්න. නමෝ බුද්ධාය කියන තේරුම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. කෙනෙක් මුණ ගැහිද්දි පවා ඒ සුන්දර වචන කියනවනම් පින්වත් මාතලි මේ රාග දේශ මොහ දුරු කරගෙන අවිද්‍යාව ඉක්මවා ගිහිල්ලා වත් පිළිවෙතේ යෙදෙමින් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයන් වහන්සේලා වෙත්නම් උන්වහන්සේලටයි මම මේ වඳින්නේ. ඒතර සක්දිවිඳු කොහේරි ගමනක් බිමනක් පිටත් වෙද්දී වෛජයන්ත ප්‍රාසාදයෙන් බහලට එද්දී ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරනවා. ආරි මහා සංඝරත්නයේ රහත් මුනිවරු සිහි කරගෙන වන්දනා කරනවා පින්වත්.
සක්දිවිඳුනි ඔබ වඳින්නේ අනේ යම් කෙනෙකුටද? අනේ ඇත්තෙම උන්වහන්සේ ශ්‍රේෂ්ඨ තමයි. සක්දිවිඳුනි ඔබ වන්දනා කරන උන්වහන්සේට අනේ මාත් වන්දනා කරනවා. ඉදා ඉඳලා මොකද උනේ? බලන්න මේ මාතලි රතාචාර්ය බුදුරජාණන් වහන්සේට වඳින්න පුරුදු වෙනවා. රහත් මුනිවරු සිහි කරගෙන වඳින්න පුරුදු වෙනවා. බලන්න මේ සත්පුරුෂයෙක් ඇසුරු කරනකොට ඔහුත් සත්පුරුෂ වෙන්නේ නැහැටි. සත්පුරුෂ ගුණයක් තියෙන කෙනෙක් ඇසුරු කරනකොට ඔහුත් ටික ටික සත්පුරුෂ ගුණ වඩනවා පින්වත්නි. සත්පුරුෂ ඇසුරක ආශ්‍රය. සසර පුරා ඒ නිසා මේ උදාර ධර්ම දානමේ පිණින් සත්පුරුෂම ඇසුර ලැබේවා කියලා හිතන්න. තමන්ගේ ජීවිතේ පරිපූර්ණ වෙන්න පටන් ගන්න තැන. පිරිසිදු වෙන්න පටන් ගන්න තැන. කෙලෙස් මල සෝදලා දාන පටන් ගන්න තැන. අපිරිසිදු දේවල් දිය කරන්න පටන් ගන්න තැන. අපිරිසිදු සිත පිරිසිදු කරන්න පටන් ගන්න තැන. කුමක්ද? සත්පුරුෂ ඇසුර. ඊළඟට සතිය සක්ක නමස්සන කියන සූත්‍රයේ තියෙන පින්වත්නි, ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. අනේ පිරිසුතුමාගේ ආරාමේ දා පින්වත්නි බුදුරජාණන් වහන්සේ පින්වත් මහන්නේ කියලා භික්ෂුන් වහන්සේලා ඇමතුවා. පින්වතුන් වහන්සේ කියලා මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරුන භාගතුන් හදේ වදාලා පින්වත් මහන්නේ මේක ඉස්සර වෙච්ච දෙයක්. සක්‍රදෙවිය මාතලි රතාචාර්ය ඇමතුවා කියන මේ මිත්‍රයේ මාතලි දහසක් රෝද ඇති ආජානී අසුන් යදු රතයන්හි සූදානම් කරන යහපත් උයන් දකින්න යන මං කැමතියි. ඒතර මාතලි රතාචාර්ය එසේ ඔබට යහපතක් වේවා කියලා සක්‍රදෙවියන්ට උත්තර දීලා මේ ආජානීය අසුන් යදු රෝද 1000කින් යුතුව මේ රතේ සූදානම් කළා. සක්‍රදේවයන්ට දැනුම් දුන නිදුකානි ආජානි අසුයුදු දැන් රතේ සූදානම් කරලා තියෙන්නේ. දැන් ඉතින් ගමනට කල් දැනගන්න කියලා. ඉතින් පින්වත් මහණේ සක්‍රදේවේන්ද්‍ර වෛජයන්ත ප්‍රාසාද දොරටුව ගාවට ඇවිල්ලා ප්‍රාසාදයෙන් බහිද්දිම දෙයත් එකතු කරලා හැම දිශාවට ආයිත් වන්දනා කරනවා. තව දවසක්. මාතලි රචාචාර්ය සක්දිවිඳුගෙන් අහනවා මේ කුණු ශරීරයේ ඇති මිනිස්සු තනේ ඔබ වහන්සේට වඳිනවා. මොවුන් ගැලී සිටින්නේ කුණු ශරීරයමයි. සාපිපාසා දෙකින් මොවුන් පීඩා විඳිනවා. සක්දිවිඳුනි ඔවුන්ට ගෙවල් නැහැ. ඔවුන් තවුසෝ. ඒ ඉසිවරුන්ගේ මොන වගේ හැසිරීමටද ඔබ වහන්සේ කැමති? ඒ ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි. පින්වත් මාතලී අනගාരിക ඉසිවරුන් මං කැමති මේ නිසා වුන් ගමක් අතහැරලා යනකොට කිසිම අපේක්ෂාවක් නැතුව යන්නේ. ගමක් අතහැරලා යනකොට මොකද වෙන්නේ? කිසි අපේක්ෂාවක් නැහැ කියනවා. ඔවුන් අටකොටු වල වස්තු රැස් කරන්නේ නැහැ. මුට්ටි වල හංගන්නේ නැහැ කියන, බාජ වල හංගන්නේ නැහැ කියන, අනුන් දෙන බට්ටිකින් යැපෙන කෙනෙක් කියනවා. ඔවුන් සිල්වත් යහපත් දී කතාබස් කරන ප්‍රඥාවන්තයි, නිශ්ශබ්දයි. යහපත් ලෙස ජීවත් වෙන මාතලී දිව්‍ය අසුරයන් එක්ක විරුද්ධයි. දිව්‍ය පව අසුරයොත් එක්ක විරුද්ධයි. බොහෝ මිනිස්සුන් ඒ වගේම එකිනෙකාට විරුද්ධයි. නමුත් මේ ඉසිවරුන්ට කිසි විරුද්ධවාදියෙක් නැහැ කියනවා. කිසි කෙනෙකුට විරුද්ධ වෙන්නෙත් නැහැ කියනවා. දඬු මුගුරු ගත්තු අය අතර නිවිල ජීවත් වෙනවා කියනවා. ලෝකෙට බැඳලා ගිය උදවිය අතර නොබැදී ඉන්නවා කියනවා. අන්නේ උදවියටයි මම වඳින්නේ. සක්දිවිඳුනි ඔබ යම් කෙනෙකුට වඳිනවා නම් අනේ ඇත්තෙම ඔවුන් ලෝක ශ්‍රේෂ්ඨ තමයි. සක්දිවිඳුනි ඔබ යමෙකුට වඳිනවා නම් මමත් ඔවුන්ට වඳිනවා. බලන්න මේ දිව්‍ය බැල්ම ලබන ගුණ සම්පatti පින්වත්නි. ඉතින් තෙරුවන් සරණේ පිහිටීම, සීලවන්ත බව, ඒ වගේම තමයි දමණය වෙච්ච සිත පින්වත්නි. පිනෙන් පුරවාගත්තු ජීවිතේ. මොකද වෙන්නේ? දෙවිවරුන්ගේ දේව බැල්ම ලබනවා. සක්දෙවිඳුන්ගේ වන්දනාවට පාත්‍ර වෙනවා. මොන තමන්ගේ ජීවිතේ කරගන්න පුළුවන් නම් උදාාර දෙයක්. එක එක තැන්වල රිංගල සමහර කට්ටිය වෙනසෙනවා.
මේ දෙවිවරුත් එක්ක සම්බන්ධ වෙන සැබෑ ක්‍රමී දන්නේ නැතුව. දෙවිවරුන්ගෙන් වැඳුම් ලබන, දෙවිවරුන්ගෙන් උපකාර ලබන, දෙවිවරුන්ගෙන් බැල්ම ලබන ක්‍රමී හරියට දැනගන්න පින්වත්නි. අන්න එකයි කියන්නේ බුදු කෙනෙක්ගේ අවබෝධය පිළිසරණ කරගන්න කියලා. එකිනෙකිනා කියන දේවල්, කරන දේවල් අපි අනුකරණය කර ඒව පස්සේ දුවන්න ගියොත් පින්වත්නි අපි අපේ ජීවිත වෙනසලා යනවා අපි දන්නේ නැහැ. පින්වත් මේ තව ලස්සන සුන්දර දේශනාවක් තියෙනවා මේ සක්දිවිඳු මේ වීරිය ගැන හරි සුන්දර කාරණාවක් දේශනා කළ දවසක්. ඒ දවස්වල පින්වත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනාරාමයේ. අනේවිට සිටුමාගේ ආරාමෙදා බුදුරජාණන් වහන්සේ පින්වත් මහණී කියලා භික්ෂුන් වහන්සේලා එමතුවා. ඒතර භික්ෂුන් වහන්සේලා පින්වතුන් වහන්සේ කියලා පිළිතුරු දුන්නාට පස්සේ පින්වත් මහණනි මේක ඉස්සර වෙච්ච දෙයක්. අසුරයෝ දෙවියන් ඉස්සරහට ආවා. ඒතර මේ දෙවිවරු අතරේ අසුරයෝ අතරේ පින්වත් යුද්ධ ඇති වෙලා තියෙනවා. දවසක් යුද්ධයේ අවසානයේදී මොකක්ද උනේ? දෙවිවරු දින්නා. ඊට පස්සේ මේ අසුර කන්‍යාව සුජම්පති විවාහ කරගත්ත පින්වත්නි. එදා ඉඳලා අසුරයෝ යම් ප්‍රමාණයකට මිත්‍ර වෙනවා. දැන් ඔහුගේ නැගණියක්නේ විවාහ කරගත් සක්දෙවිඳු. ඒතර පින්වත් මහණනි සක්‍ර දේවේන්ද්‍රයා සුවීර කියන දිව්‍ය පුත්‍රය ඇමතුවා. ඒතර සක්දෙවිඳුර හිටිය පුතෙක් කවුද? සුවීර කියන දිව්‍ය පුත්‍රයා. සමහරට බලසේනාව හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. කියන පුතේ සුවීර උන් අසුරයෝ දෙවියන් ඉස්සරහට ඇවිල්ලා යන්න පුතේ යන්න. අසුරයන් යට කරගෙන ඉස්සරහට යන පරාජය කරන්න කිව්වා. පින්වත් මහණට සුවීර දිව්‍ය පුත්‍රයා එහෙමයි ඔබට යහපතක් වේවා එහෙමයි ඔබට යහපතක් වේවා කිය පිළිතුරු දෙනෝ ඉස්සරහට යන්නේ ඉස්සරහට යන්නේ. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ පින්වත්නි සක්දෙවිඳු ආයෙත් කියන දෙවෙනි වතාවටත් මොකද කිව්වේ? සුවීර පුතේ ඔන්න අසුරයෝ ඉස්සරහට ඇවිල්ලා. යන්න පුතේ ඉස්සරහට අසුරයෝ යට කරගෙන මේ යන්න කිව්වා. අසුරයන් ඉස්සරහට යන්නකෝ බය නැතුව. ඊට පස්සේ ආයෙත් සුවීර කියනවා ඒක හිම තමයි ඔබට යහපතක් වේවා ඔබට යහපතක් වේවා කිය ඉන්නු ඉස්සරහට යන්නේ ප්‍රමාදයි. තුන්වෙනි අවස්ථාවේ කියනවා පුතේ සුවීර ඔන්න අසුරයෝ ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. පුතේ ඉස්සරහට යන්න අසුරයෝ මැඩගෙන ඉස්සරහට යන්න කිව්වා. පින්වත් මහටේකට සුවීර දුවි පුත්‍රයා ඒක හිම තමයි ඔබට යහපතක් වේවා කිය ආයෙත් ඉන්නවා යන්නේ. එතකොට සක්දෙවිඳු කියනවා පින්වත් සුවීර දිව්‍ය පුත්‍රයාට උත්සාහයකින් නැගී සිටීමක් නැතුව උත්සාහ කරන්නේ නැත්තම් ඒ උත්සාහයෙන් නැගී සිටින්නේ නැත්තම් වීරිය කිරීමක් නැත්නම් යම් කිසි සැපයක් කරා යන්න පුළුවන් නම් නැගී සිටීමක් නැතුව වීරිය කිරීමක් නැතුව යම් සැපයක් සෝමනසක් ලබන්න පුළුවන් නම් සුවීර පුළුවන් නම් ඔබ එතෙන්ට යන්න කිව්වා. මාවත් පුළුවන් නම් එතෙන්ට අරගෙන යන්න කිව්වා. අන්න බලන්න පින්වත්නි උත්සාහයකින් තොරව ලෞකිකවත් ලෝකෝත්තරවත් සැප ලබනවා කියන එක වෙන්නේ. උත්සාහයක් රහිතව ලෞකිකවත් ලෝකෝත්තරවත් සැප ලබනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. සක්දෙවිඳු කියන්නේ ඒකයි. පුළුවන් නම් උත්සාහ කරන්න නැතුව වීරියක් කරන්න නැතුව සැපයක් ලබන්න පුළුවන් නම් මාත් එතෙන්ට අරගෙන යන්න කිව්වා. ඔයාලා මේ සක්දෙවිඳු මේ සත්පුරුෂ සක්දෙවිඳු මේ උත්සාහයේ ගුණ වර්ණනා කරන හැටි පින්වත්. ඊට සුවීරත් කියනවා උත්සාහයකින් නැගී සිටීමක් නැතිනම් කම්මැලි වෙලා යනවා. කිසි වැඩක් කරන්නේ නැහැ. සක්‍ර දේවේන්ද්‍රය සියලු කාම සම්පත් වලින් සමෘද්ධිමත් තැනකට එමුදු කි පුද්ගලයෙකුට යන්න පුළුවන් නම් ඒ තැන තමයි මට ගොඩාක් උතුම්. මොකද කියන්නේ? උත්සාහයක් නැතුව යම් කාම සම්පත්තියක් ලබන්න පුළුවන් නම් අම්මෝ එතන තමයි මට උතුම්. සක්දෙවිඳු කියන සුවීර උත්සාහ රහිත වූ කම්මැලි තැනැත්තා අතිශයින් සැපවත් බවට පත් වෙනවා නම් අනේ යන්න කිව්වා. පුළුවන් නම් මාත් එක්ක කරගෙන යන්න කිව්වා.
ඒ නිසා පින්වත්නි මේ සීල රකින්න සීලය නැවත නැවත පිරිසිදු කරන්න පුදුම උත්සාහයක් තියෙන්න ඕන. උදේ හවස බුදුන් වඳිමින් පිනක් උපද්දන්න පුදුම උත්සාහයක් තියෙන්න ඕන. පුදුම උත්සාහයක් තියෙනවා. පිරිත් ටිකක් කියන්න පුදුම උත්සාහයක් තියෙනවා. සමහර පිරිත් කියන්න බුදුන් වඳින පින්වත්නි අපි ඕන්ලක මග හරිවි. හැබැයි කයිවාරුව ගහ ඉන්න නම් ආය මග හරින්නේ නැද්ද බලන්න? පිරිත් ටිකක් කියද්දි බණ ටිකක් අහද්දි සත්පුරුෂයෝ දකිද්දි නම් ඕන අවස්ථාවක මග හැරලා යනවා. මග හැර ගන්නවා. අසත්පුරුෂ ඉදිරියේ නම් අහෝ ඕන දෙයක්. අසත් ධර්මයේ ඉදිරියේදී ඕන දෙයක්. පව ඉදිරියේදී බොහෝ අයට ඕන දෙයක්. යහපත් දෙයක් ඉදිරියේදී උත්සාහ නැති වෙලා යනවා. උත්සාහය නැති වෙලා යනවා. සමහරට බලන්න පින්වත්නි ලෞකික දෙයක් අපි හිතමු දැන් මේ කාලේ අපි හිතමු ඔන්න උතුරේ රුපියල් ලක්ෂයක් දෙනවා කිව්වොත් එහෙම මේ ඕන කෙනෙකුට නිකන් යන්නේ නැද්ද මිනිස්සු? යනවා. හැබැයි ඔබේ නිවසටම බණ කැන්දගෙන එනවා අහන්න කෙනෙක් නැහැ. සමහරවල් ලස්සන පින්කම් පෙන්නනවා බලන්න කෙනෙක් නැහැ. යහපත් දෙයක් කරනවා කිව්වොත් ඒකට යන්න කෙනෙක් නැහැ. දෙමව්පියන්ට සලකන්න හොයන් යන්න කෙනෙක් නැහැ. වැඩිහිටියන්ට සලකන්න හොයන් යන්න කෙනෙක් නැහැ. ඒ වුණලා සත්පුරුෂය හොයාගෙන යන්න ඒවට උනන්දුවක් නැහැ. කල්පනා කරලා බලන්න පින්වත් අපි කොහෙද ඉන්නේ කියලා. එවන් හිතක් තියාගෙන එවන් උත්සාහයක් නැති සිතකින් ඊර්ෂ්‍යාකම් කරන්න නම් වෛර කරන්න ක්‍රෝධ කරන්න හෝ උපංගපං. ක්‍රෝධයේ උපදින තැනම ක්‍රෝධ නොකර ඉන්න කොච්චර උත්සාහයක් දෙන්න ඕනද? ඊර්ෂ්‍යාවෙන් යට වෙන තැන ඊර්ෂ්‍යා නොකර ඉන්න කොච්චර උදාාර වීරියක් තියෙන්න ඕනද? එකට එක් කරන ලෝක එකට එක නොකර ඉන්න කොච්චර උදාාර වීරියක් තියෙන්න ඕනද පින්වත්නි? නමුත් ඒ උත්සාහය නෑ. ලාමක දෙයට අසත්පුරුෂ දෙයට නම් ඕන තරම් උත්සාහ කරයි. අසත්පුරුෂයන්ගේ පාළු නම් ඕන තරම් කපයි. රකී. සත්පුරුෂයෙක් වෙනුවෙන් නැගී සිටින්නේ නැහැ. අසත් ධර්මයේ වෙනුවෙන් ඕන තරම් කාලය වැය කරයි. සත් ධර්මයේ වෙනුවෙන් කාලය වැය කරන්නේ නැහැ. අයහපතක් වෙනුවෙන් ඕන තරම් කාලය වැය කරයි. යහපත් දෙයක් වෙනුවෙන් විනාඩි 5ක් ගත කරගන්නේ බොහොම අමාරුයි. දැන් සමහරට පැය 2 3 4 සමහරට චිත්‍රපටි කතා ඕන තරම් බරයි. නමුත් අද යුගයේ බණ ගත්තොත් එහෙම අද විනාඩි 5 චූටි ක්ලිප් බවට පත් කරන්න වෙලා තියෙනවා මිනිස්සු අතරට යවන්න. ඒකට එච්චර අඩු තැනක් දීලා තියෙනවා. නැද්ද බලන්න? අපේ උත්සාහය මොකද්ද වෙලා තියෙන්නේ අපිට? ඒ වෙනුවෙන් අවධානය විනාඩි 5ක්වත් යොමු කරගෙන ඉන්න බෑ. සත්පුරුෂයෙක් එක්ක විනාඩි 5ක්වත් ඉන්න බෑ. සද්ධර්ම ශ්‍රවණය කරමින් විනාඩි 5ක්වත් ඉන්න බෑ. අසත්පුරුෂය වෙනුවෙන් අසත් ධර්මයේ වෙනුවෙන් පැය ගණන් නාටක වෙනුවෙන් පැය ගණන් හිස් ප්‍රලාප වෙනුවෙන් පැය ගණන් එහෙම උදවිය තමයි පින්වත්නි මරණින් මත්තේ ඒ ලෝකෙට මැදගෙන යනවා ඉතින්. ඒ මනසේ ස්වභාවය එතනයි තියෙන්නේ. යහපත් දේට හිත උත්සාහවත් වෙන ස්වභාවයක් නැත්තම් අයහපත් දේ ඉදිරියේ හිත වේගින් ඇදිලා යනවා නම් කල්පනා කරලා බලන්න ඔබ කය අතහරිද්දි දැන් මේ වෙලාවේ කොහෙට යයිද? කොහෙට යයිද? කියනවා සුවීර උත්සාහ රහිතෝ කම්මැලි නැත්තා අතිශයින් සැපවත් බවට පත් වෙනවා නම් එහි යන්න මාවත් එක්කගෙන යන්න කිව්වා. සුවීර කියනවා ශ්‍රේෂ්ඨ දෙවිඳුනි
කිසි වැඩ කටයුත්තක් නොකිරීමෙන් යම් කිසි සැපයක් විඳ ගන්න පුළුවන් නම් සක්‍ර දේවීන්ද්‍රය ශෝක නැති පීඩා නැති උතුම් තැන ගැන මට අනේ කියනු මැනව. ତර සුවීර ගැන හිතා ගන්න පුළුවන්නේ. සක්‍රය කියන වැඩ කටයුත්තක් නොකර තැනක් තියෙනව නම් එතන කවුරුවත් කිසිම විදියකින් ජීවත් වෙන තැනක් නම් නොවේ කිව්වා. එහෙනම් සුවීරේ මාර්ගෙ තිබෙන්නේ නිවනටමයි කිව්ව. බලන්න එතකොට මේ සක්දෙවිඳුර නිවන ගැන කොච්චර වැටහීමක් තිබුණද කියලා. වැඩ කටයුත්තක් නැති තැනක් තියෙනවා නම් ඒ නිවන විතරයි. ඒ රහත් මුනිවරුන්ට සම්මා සම්බුදුවරුන්ට විතරයි වැඩ කටයුත්තක් නැත්තේ පින්වත්නි. සුවීරේ මාර්ගෙ තිබෙන්නේ නිවනට විතරයි. පුළුවන් නම් අන්න එතෙන්ට යන්නකෝ සුවීරේ. සුවීර ඔබේ නිවනට යන්න මාවත් කැඳවගෙන යන්න කිව්වා. වැඩ කටයුත්තක් නැති තැන. උත්සාහ රහිත තැන. පින්වත් මහණියෝ සක්‍ර දේවීන්ද්‍රයා තමන්ගේම පුණ්‍ය විපාකෙන් ජීවත් වෙන කෙනෙක්. තව්තිසා දෙවියන් අතර ඉසිරුමත් බවින් හා අධිපති බවින් රජ කරන කෙනෙක්. ඕපවා උත්සාහයෙන් නැගී සිටීම ගැනයි ගුණ කියන්නේ. පින්වත් මහණියේ උත්සාහයෙන් නැගී සිටීමේ වීරියෙන්ම මේ ශාසනය තුල සෝභමාන වෙන්නේ නිසා. ඒ දෙවිවලට අධිපති සක්දෙවිඳු පවා මෙතරම් මේ උත්සාහය ගැන වර්ණනා කරනවා නම් මේ ශාසනයට ආපුගෙන උත්සාහය නම් උදාර ගුණී පිහිටා සෝභමාන වෙන්න කිව්වා. එනම් වීරියෙන් තමයි චරිතයක් සෝභමාන වෙන්නේ. ඊතා යහපත් කොට දේශනා කරන තිබෙන ධර්ම විනය තුලයි ඔබ පැවිදි වෙලා ඉන්නේ. ඒ නිසා නොපැමිණි අරහත්ත්වයට පැමිණෙන්න ඕන කියලා ඔබ හික්මෙන්න මහණෙනි. අවබෝධ නොකළ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා සාක්ෂාත් නොකළ යමා නිවන සාක්ෂාත් කරගන්න ඕන කියලා උත්සාහවත් වෙන්න පින්වත් මහණෙනි. ගොඩක් උත්සාහ කරන්න, ගොඩක් වීරිය කරන්න පින්වත් මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ අර සක්දෙවිඳුගේ වීරිය ගැන සුවීර දිව්‍ය පුත්‍රයාට කියපු සොඳුරු බණපද ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂුංගයාගේ උත්සාහයට උනන්දුවට ධර්මය දේශනා කළා. එක පැත්තකින් පින්වත් බලන්නේ සක්දෙවිඳු කොච්චර මේ සක්දෙවිඳු කියන චරිතය කොච්චර සත්පුරුෂද පින්වත්නි. ශාස්ත්‍රුන් වහන්සේ පුදන ධර්මයේ ශ්‍රාවක සංගරුවන පුදන ඒ වගේම තමයි මේ නිවන් මඟට ආස සසරේ දෙමව්පියන් පිදු බොරුවෙන් වැළකුණු කේලමින් වැළකුණු මිහිරි ප්‍රියමනාප වචන වලින් පිරිපුන් වෙච්ච දන් දීමට ඇලී මසුරු නැති සිතින් වාසය කරපු උදාර චරිතයක්. ක්‍රෝධ නැති සිතින් කිපෙන්නේ නැහැ ලේසියෙන්. සක්දෙවිඳු ලේසියෙන් කිපෙන්නේ නැහැ. දවසක් ඔය කමනුස්සයෙක් ඇවිල්ලා පුදුම මේ මහන්සියක් ගන්නවා සක්දෙවිඳුගේ හිතේ කිපීම ඇති කරන්න. ඊට සක්දෙවිඳු කියන ලේසියෙන් මගේ හිතේ කිපීම ඇති කරන්න බෑ කියනවා. මම බොහෝ කලක් සසරේ කිපෙන්නේ නැති සිතින් වාසය කළා. බොහෝ කලක්. ඒ නිසා ලේසියෙන් මගේ හිතේ තරහ උපදින්න බෑ කියනවා. බලන්න කොච්චර සත්පුරුෂ උදාර චරිතයක්ද පින්වත්නි. බලන්නේ ලෝකේ හැදිච්ච විදිය. සක්දෙවිඳුන්ටමයි තව්තිසාව හැදෙන්නේ පින්වත්නි. ඒතකොට ඒ ගුණ දරන කෙනා ඒ කාලයට සක්දෙවිඳු බවට පත් වෙනවා පින්වත්නි. ඒ ගුණ පිරූ කෙනා. සක්දෙවිඳුන්මයි එතකොට මේ දෙවිලොවටම අධිපති වෙන්නේ පින්වත්නි. හරි පුදුමයි. ඉතින් ඒ නිසා මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට සාදුකාර දී පින්වත්නි. ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු නොවුනා නම් මෙවන් උදාර දේවල් අපිට අහන්න ලැබෙන්නේ නැහැ පින්වත්නි. මෙවන් සත්පුරුෂයෝ මේ ලෝකේ ඉන්නවා කියලා අපිට අහන්න ලැබෙන්නේ නැහැ. මෙවන් ගුණ පිරු උතුමන් ඉන්නවා කියලා අපිට අහන්න ලැබෙන්නේ නැහැ. තව්තිසාව කියලා ලෝකයක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට নমස්කාර වේවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ උදාර මේ රැස්වුණු පින ධර්මාවබෝධයේ පිණිසම එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කසරේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ
D906 බෝධිරාජාරාම මාවත කෝන්ගමුව මාවනැලෙන් ලිපිනේ විසූ මීට වසර 5කට පෙර මිය පරලෝකීය G.A.G. ලොකුමැණිකේ මෑණියන් මීට වසරකුත් මාස 8කට පෙර මිය පරලෝකීය B.W. ටයිටස් මින්ඩිස් පියාණන් ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස විදේශගතව සිටින B.W. ශීලා මින්ඩිස් ලොකු දියණිය B.W. රත්නකාන්ති මැණිකේ දියණිය සහ අනිකුත් දුවා දරුවන් මුණුපුරු මිනිපිරියන් ඒක රාශී වෙලා තමයි පින්වත්නි අද දවසේ මේ උදාාර ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සග්දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වේවා. විස්කන් දේව පුතුට ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසබ දෙවියන්ට විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන්ට සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානට ආරක්ෂාව සපයන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සත්පුරුෂ සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දිව්‍යෝදු තුන් ධර්මයේ අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින පරම පූජනීය මිදහම්මග විවර කර දුන්නු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අනගාരിക උපාසක දරුවන්ට අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගී දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළේ පින්වත් සිල් දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන් වන මීට වසර 5කට පෙර මිය පරලෝකීය A.G. ලොකුමැණිකේ මෑණියන් මීට වසරකුත් මාස 8කට පෙර මිය පරලෝකීය B.W. ටයිටස් මින්ඩිස් පියාණන් ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සූපත් වේවා සැපවත් වේවා වහවහ සසර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පුණ්‍ය ධර්මයේ විදේශගත වී සිටින B.W. ශීලා මින්ඩිස් ලොකු දියණිය B.W. රත්නකාන්ති මැණිකේ දියණිය අනිකුත් දුවා දරුවන් මුණුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා කටයුතු සඵල වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ දිව්‍යංගී දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.